ජීවමාන වූ දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා. යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් ඔබ හැම කෙනෙකුටම සුභාශිංසන ගෙනමින් මම කැමති යේසුගේ නාමයෙන් ඔබ මේ වෙලාවේ පිළිගන්න. වගේම අන්තර්ජාලය ඔස්සේ මේ පණිවිඩය හා සමග සම්බන්ධ වන ඔබ හැම කෙනෙක්වම ඉතාමත්ම ගෞරවයෙන් මේ වෙලාවේ පිළිගන්න. මා ඔබ දෙවියන් වහන්සේගේ සුද්ධ වූ වචනයත් සමග මේ වෙලාවේ සම්බන්ධ කරගන්නට යන. අපි යාඥා කර සිටිමු. ඔබ කුමන ස්ථානයක ප්‍රදේශයක රටක සිටියත් මේ වෙලාවේ ඔබ යාඥා කරන්න. සුදාත්මයන් වහන්සේට. උන්වහන්සේ සුද ලියවිල්ල එකම කර්තෘ සහ එකම ගුරුවරයා. උන්වහන්සේගේ මඟ පෙන්වීම ප්‍රඥාව ඔබ මත ක්‍රියාත්මකව මේ වචනය අවබෝධ කර ගැනීමට යාඥා. ස්වර්ගික පියාණනි, අපි ඔබගේ වචනය ලබා ගන්නට යනවා. ඔබගේ වචනය තිබෙන්නේ දැනගැන්ම පිණිස නෙමෙයි, ජීවත් වීම පිණිස. ඒ එකම කර්තෘ හා ගුරුවරයාණන් සුදාත්මයන් වහන්සේ බව අපි දනිමු. සුදාත්මනි, ඔබ වහන්සේ අපට කතා කළ මැනව. ඔබගේ වචනේ නෙළිදරව්ව මැනව. මේ වචනය අවබෝධ කරගෙන ඒ ජීවිතේ පැවැත්මටගෙන ඒ තුල ජීවත් වීමට අපට මඟ පෙන්වන්න මැනව. දැන් වචනය ගෙනෙන මමත් අසන්නා වූ සියලු ඔබගේ දරුවනු ඔබේ හස්තයට බාර දෙනවා. යේසුස් ක්‍රිස්තුස් වහන්සේගෙන්. ආමේන්. අපි මේ දිනවල කතා කරමින් සිටින්නේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ දෙවනි පැමිණීම පිළිබඳව. මෙවන විට මේ ප්‍රධාන මාතෘකාව යටතේ අනු මාතෘකාවන් 3ක් අපි කතා කරලා තියෙනවා. තවත් 2ක් කතා කරන්න ඉතිරියි. එයින් එකක් අද දවසේ ඔබ සමග මම බෙදා ගන්නට. මෙතෙක් කතා කළ දේවල් ඔබට පුංචි මතක් කිරීමක් කළොත්, යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ දෙවනි පැමිණීම නම් වූ මේ ප්‍රධාන මාතෘකාව යටතේ අපි කතා කළා. පළවෙනි කාරණය, දෙවනි පැමිණීම සත්‍යයක්ද? 2, දෙවනි පැමිණීමේ ඇති දෙයාකාර ප්‍රකාශන. 3වෙනි කාරණය, දෙවනි පැමිණීම කොයි කලක සිද්ධ වෙනවා? අද අපි කතා කරන්නට යනවා ඔසවා ගනු ලබන්නන්ට තිබිය යුතු සුදුසුකම් ගැන. මේක ඉතාමත්ම වැදගත් වටිනා පණිවිඩ. මම පෙර පණිවිඩවල ඔබට කිව්වා යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ සභාවේ එකම මහිමාන්විත බලාපොරොත්තුව සභාව ඔසවා ගැනීමට එන මෙම පැමිණීම බව. ඒකයි කිතුණියෙකුට තිබෙන එකම මහිමාන්විත බලාපොරොත්තුව. ඉතින් ඒ බලාපොරොත්තුව ඇතුව සිටින සෙනග ඊට සූදානම් විය යුතුයි. සූදානම් වීමේදී ඔවුන්ට තිබිය යුතු සුදුසුකම් වෙතයි අද දවසේ අපගේ අවධානය යොමු කරන්න යන්නේ. මයිට පෙර ඒ සුදුසුකම් ගැන කතා කරන්නට පෙර මම කැමති ඔබ බයිබල් පද කීපයකට ගෙනියන්න. සුදෝ මතේ තුමාගේ සුවිශේෂයේ 24 වෙනි පරිච්ඡේදයේ 40 සහ 41 වෙනි පදවලට. එකල මිනිසයන් දෙදෙනෙක් කෙතෙහි සිටිනවා ඇත. එක්කෙනෙක් ගනු ලබන්නේ, එක්කෙනෙක් අතහරිනු ලබන්නේ. 41
ස්ත්‍රියන්ගෙන් දෙදෙනෙක් ඇඹරුම් ගලේ අඹරමින් සිටිනවා ඇත. එක් තැනැත්තියක් ගනු ලබන්නේ, එක් තැනැත්තියක් අතහරිනු ලබන්නේ. සෙනෙවන්ත මේ කතා කරන්නේ ඔසවා ගැනීම. මේ පෙන්වන්නේ සුදුසුකම් ඇතුව සිටින අය ගනු ලබන, සුදුසුකම් නැති අය අතහරිනු ලබන. දෙවියන් වහන්සේගේ කැමැත්ත නෙමේ කිසි මිනිසෙක් විනාශ වීම. ඔබ දන්නවා යේසුස් වහන්සේ මේ ලෝකෙට ඇවිත් සිටියා වූ, සිටින්නා වූ, මතු ඉන්නා සියලු මිනිස්යා වෙනුවෙන් උන්වහන්සේගේ ජීවිතයෙන් මිල ගෙව්වා. මේ මරණය තැන්පත් කිරීම, නැවත නැගිටීමත් එක්ක නිත්‍යානුකූලව මුළු ලෝකයවම මුදවා ගත්තා. ඒක තමන්ට අදාළ වෙන්නේ තමන් යේසුස් වහන්සේව අදාහගත්තා. මුළු ලෝකයවම මිලදීගත් ඒ තැනන් වහන්සේගේ කැමැත්ත නෙවෙයි කිසිවෙක් විනාශ වීම. ඒ නිසා උන්වහන්සේ හැමෝටම අවස්ථාව දී තිබෙනවා. පැමිණෙන්ට යන දෙවියන් වහන්සේගේ උදහසින් ගැලවෙන්න යේසුස් වහන්සේගේ පැමිණීමේදී ඔසවනු ලබන සුද්ධවන්තයෙක් වෙන්න. නමුත් දේව වචනේ කියා තිබෙන කාරණාවලට ප්‍රතිචාරය දක්වන අය විතරයි ඒ සුදුසුකම් ලබන්නේ. මේක ඔබ තේරුම් ගන්න අවශ්‍යයි. දැන් ඔබ තවත් ස්ථානයකට ගෙනියනවා මේ පරිච්ඡේදයෙන් 37 වෙනි පදයේ සිට. මේ කතා කරන්නේ සභාව ඔසවා ගැනීමට එන ඒ පැමිණීම පිළිබඳව. නොවාගේ දවස් මෙන් මනුෂ්‍ය පුත්‍රයාගේ ඊමත් වන්නේ. මක්නිසාද ජල ගැලීමට පළමු දවස්වලදී නොවා නවට ඇතුල් වූ දවස දක්වා ඔහු කමින් බොමින් සරණපාවා ගනිමින් සරණපාවා දෙමින් සිටියෝය. ජලගැල්ම පැමිණ සියල්ලන්ම ගසාගෙන යනතුරු ඔහු නොදැන සිටියෝය. මනුෂ්‍ය පුත්‍රයාගේ ඊමත් එලෙසම වන්නේය. එකල මනුෂ්‍යයන් දෙදෙනෙකු කෙතෙහි සිටිනවා ඇත. එක්කෙනෙක් ගනු ලබන්නේ, එක්කෙනෙක් අතහරිනු ලබන්නේ. උන්වහන්සේ අපි කතා කළ මේ බයිබල් පදවලත් ඉතා වැදගත් දෙයක් තියෙනවා. මොකද්ද කියන්නේ? නොවාගේ දවස්වල මෙන් යේසුස් වහන්සේගේ පැමිණීමක් සිද්ධ වෙනවා. අපි දන්නවා නොවාගේ දවස්වල ජලගැල්මක් සිද්ධ වුණා. මේ ජලගැල්ම තුලින් මුළු ලෝකෙම විනාශ වුණා. ඉතුරුනේ නොවාගේ පවුලේ 8 දෙනා නැවට ඇතුල් වුණු සියලු සතුන්ගෙන් ඒ කණ්ඩායමක් විතරයි. ජලගැල්ම ගැන නොවට දැනුම් දීලා අවුරුදු 120ක් දෙවියන් වහන්සේ ගත්තා ජලගැල්ම පමුණුවන්න. ඒ කාලය තුල නොවා දෙවියන් වහන්සේ දුන් ආඥාව පරිදි නැව හැදුවා විතරක් නෙමෙයි. බයිබලයේ කියන ඔහු ධර්මිෂ්ඨ දේශනාකාරයෙක්. ඔහු එවකට හිටපු ලෝකයට මේ පණිවිඩය ගෙනිච්චා. මිනිස් අවුරුදු 120ක් ගත්තා. ඔවුන්ගේ හැරීම පසුතැවීම දෙස බලන්න. නමුත් කිසිවෙක් මේ පණිවිඩය අහලවත් හැරුණේ නැහැ. ඔවුන් කමින් බොමින් සරණ පාවා ගනිමින් සරණ පාවා දෙමින් ජීවත්. අවසානයේ ජලගැල්ම ඇවිත් හැමෝම විනාශ කළා. උන්වහන්සේ මේ කාලය ගැනත් යේසුස් වහන්සේ වීම ගැනත් කතා කරද්දී උන්වහන්සේ පෙන්නනවා නොවාගේ දවස් මෙන්න එක සිද්ධ වෙන්න යනවා. එකකින් අදහස් කරන්නේ මිනිසුන් මේ පණිවිඩයට ප්‍රතිචාර දක්වන්නේ නැහැ කියන්නේ. ඒ වගේම යේසුස් වහන්සේව අදාහගත් ඇතමෙක්ද මේ පැමිණීමට අවශ්‍ය සුදුසුකම් ඇතුව සූදානම් වෙන්න කියන්නේ නැහැ කියන්නේ. කොහොම නමුත් මේ තුලින් පෙන්නනවා කොටසක්
අරගන්න තවත් කණ්ඩායමක් පොළවේ ඉන්ට යනවා කියලා. ඉතින් අපේ බලාපොරොත්තුව මේ පොළවේ ඉන්න එක නෙවෙයි. අපි දකිනවා මතෙව් 24 වෙනි පරිච්ඡේදයේ 45 වෙනි පදේ ඉඳලා ඊළඟට 25 වෙනි පරිච්ඡේදයේ පළවෙනි පදයේ සිටත් උපමා තුනක් ගැන කතා කරනවා. මේ උපමා තුනම කතා කළේ මේ අවසාන කාලය ගැන කියපු මේ ලකුණු වලින් පසුව. මේ උපමා තුනෙන්ම නියෝජනය වෙන්නේ උන්වහන්සේගේ පැමිණීම. එක උපමාවක එක ස්වාමියෙක් තමන්ගේ දාසයෙක්ව පත් කරනවා තමන්ගේ ගෙයි වැසියන්ට වෙලාවට කෑම දෙන්න. පත් කරලා ඔහු වෙනත් රටකට යනවා. මේ ස්වාමියා මේ සේවකයන් නොදන්න මොහොතක පැයක නැවත නිවසට පැමිණෙනවා. බයිබලයේ කියන ඒ ස්වාමියා එන විට ඒ නුවණක්කාර දාසයා ඒ වගකීමේ හරියට නියලව සිටිනවා. දුටුවොත් ඒ ස්වාමියා සැබවින්ම ඔහු ආශිර්වාද ලද්දෙක් යයි කියා සිටිනවා. ඒ විතරක් නෙමෙයි ඔහු සන්තක සියල්ල කෙරෙහි අධිපතියෙකු බවට ඔහුපත් කරනවා. දැන් මේ උපමාවේ ලෙස යේසුස් වහන්සේ තමයි මේ ස්වාමියා. උන්වහන්සේ මේ වගකීම අපිට පවරලා ගියා. නැවත එන බලාපොරොත්තු. මේ වගකීමට විශ්වාසවන්තව ඒ වැඩේ හරියට නියලුණු කෙනා ආශිර්වාද ලබන්තයා. ඔව් මහත් දේ කෙරෙහි මෙතන කියනවා තමා සන්තක සියල්ල කෙරෙහි ඔහු අධිපතියෙක් කරන්ට. ඒ වගේම අපි දකිනවා කන්‍යාවන් 10 දෙනාගේ උපමාව. මේ 10 දෙනාම මනාලයාගේ පෙරමගට ගියාය. ඔවුන් පහන් දල්වගෙන ගියා. මනාලයා ප්‍රමාද වෙද්දී නිදාගත්තා. මනාලයා එන හඬ ඇහිලා වුන් නැවත අවදි වුණා. මොකද 5 දෙනෙක්ගේ පහන් වල තෙල් නැහැ. 5 දෙනෙක්ගේ විතරයි තෙල් ඇතිව පහන් හොඳට දැල්විලා තිබුණා. තෙල් නැති අය තෙල් අරගෙන එන්න ගියා. ඒ වෙලාවේ ස්වාමියා ආවා. අර තෙල් ඇතුව පහන් දල්වගෙන සිටපු අය සමග සරණ මංගල්‍යයට ඇතුළු. එතනක් ගිය කණ්ඩායම කොටසක් අතර. ඊට පස්සේ අපි දකිනවා ටැලන්ට් උපමා. ඒ ස්වාමියා තමන්ගේ සේවකයන්ගෙන් 3 දෙනෙක් අරගෙන එක්කෙනෙකුට ටැලන්ට් 5ක්, තව කෙනෙකුට 2ක්, තව කෙනෙකුට 1ක් බැගින් දීලා ඔහු දුර රටකට. නැවත ඔහු ආවා තමන්ගේ රටට, තමන්ගේ සෙනගට. ඇවිත් මේ සේවකයන් 3 දෙනා කැඳවුවා. ඔවුන් සමග ගණන් බැලුවා. උන්වහන්සේ ඒ ස්වාමියා දුන්නු ටැලන්ට් ගැන. 5 දුන්නු කෙනා 10ක් කරගෙන තිබුණා. 2 දුන්නු කෙනා 4ක් කරගෙන තිබුණා. ඒ ස්වාමියා උන්ට ප්‍රශංසා කළා. ඔහු කිව්වා ස්වල්ප දේ ගැන නුඹලා විශ්වාසවන්ත. නුඹලා යහපත් වූ විශ්වාසවන්ත දාස. මම මහත් දේ කෙරෙහි නුඹලාව අධිපතින් කරනවා. මගේ ප්‍රීතියට ඇතුල් වෙන්න. එක තාලන්තය ලැබී තැනත්තා. ඒක පොළොව යට හාරලා වල්ලලා තිබිලා ඒක ස්වාමියාට ගෙනත් දීලා හුට දොස් තබන ඔබ කරකසක ස්වාමියෙක්. අපි දකින්න ඒ ටැලන්ට් අරගෙන 10ක් තිබුණ කෙනාට. ඔහු පිටට අන්ධකාරයට යන්න බව. දැන් මෙතන ස්වාමියාගේ පැමිණීමත් එක්ක අපි දකින්නේ මේ තමන් පවරපු වැඩේට විශ්වාසවන්තව කටයුතු කළ කණ්ඩායමක් කන්නු කළ අය. ඒ විශ්වාසවන්තව කටයුතු කළ අයව තමන්ගේ ප්‍රීතියට ඇතුල් කරගත්තා. අනිත් කෙනාම. මේ බයිබල් පද තුලින් අපි දකින්නේ හැම කෙනෙක්ම ඒ ස්වාමියාගේ ප්‍රීතියට ඇතුල් වෙන්න යන්නේ නෑ. හැම කෙනෙක්ම ඒ එසවීමට අයිති වෙන්න යන්නේ නෑ. කොටසක් විතරයි මේ අවස්ථාව ලබන්නේ. මේක ඔබගේ තෝරා ගැනීම. ස්වාමීන් වහන්සේගේ තේරීමක් නෙවෙයි.
උන්වහන්සේගේ කැමැත්ත හැම කෙනෙක්ම ඒ ගැලවීම අත්දැකී. මේක මිනිස්යාගේ තෝරා ගැනීමක් කියලා. මිනිස්යා දෙවියන් වහන්සේට උන්වහන්සේගේ වචනයට දක්වන ප්‍රතිචාරය ඔහුගේ තෝරා ගැනීම වෙලා. දැන් මම ඔබට පෙන්වන්නට යනවා. යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ රහස් පැමිණීමට ඔසවනු ලබන අයතු ප්‍රතිවිය යුතු සුදුසුකම්. කාරණා දෙකයි මම ඔබට කතා කරන්නේ. ඒ කාරණා දෙක සියලුම සුදුසුකම් ආවරණය කරන ශුද්ධ ලියවිල්ලේ යාතිදෙනවා. අපි පළවෙනි දේ බලන්නට අපි කියවන්ට යනවා. පළවෙනි තෙසලෝනික 4 වෙනි පරිච්ඡේදයේ 13 වෙනි පදයේ සිට. තවද සහෝදරයනි බලාපොරොත්තුවක් නැත්තා වූ අන් තැනැත්තන් මෙන් නුබලා ශෝක නොවන පිණිස සැතපෙන්නන් ගැන නුබලා නොදැන සිටිනවාට අපි නොකමැත්තෙමු. මක් නිසාද? යේසුස් වහන්සේ මැරී නැවත නැගිටිනු සේකැයි අපි අදහමු නම් එසේම දෙවියන් වහන්සේ යේසුස් වහන්සේ කර්ණ කොටගෙන සැතපී සිටින්නන් උන්වහන්සේ සමග ගෙනෙන සේක. මක් නිසාද? ස්වාමින් වහන්සේ ගීම දක්වා ජීවත්ව ඉතුරු වෙන අපි සැතපුණු තැනැත්තන්ට කිසිසේත් ඉස්සර නොවන්නෙමු යයි ස්වාමින් වහන්සේගේ වචනයෙන් අපි නුබලාට කියමු. මක් නිසාද? ස්වාමින් වහන්සේම මහත් ශබ්දයක්ද උත්තම දේවදූතෙකුගේ හඬද දෙවියන් වහන්සේගේ හොරණෑ නාදයේද ඇතුව ස්වර්ගෙන් බස්නාසේක. ක්‍රිස්තුස් වහන්සේ තුල මලා වූ අය පළමු කොට නැගිටින්නේය. එවිට ජීවත්ව ඉතුරුව සිටින අපි එක විටම ඔවුන් සමග ස්වාමින් වහන්සේ සම්මුඛ වන පිණිස බලාකුල් වලින් අහසට ඇදගනු ලබන්නෙමු. මෙසේ අපි නිතරම ස්වාමින් වහන්සේ සමග සිටින්නෙමු. මගේ සෙනෙහවන්ත සහෝදරයා සහෝදරී, මට අවශ්‍ය කර තිබෙන්නේ විශේෂයෙන් 14 වෙනි පද. මම කැමති 13 වෙනි පදේ ඉඳලා ඔබට යමක් පැහැදිලි කරන්න. පෞල්තුමා මෙතන ශාරීරික මරණය ගැන කතා කරනවා. ඔහු කියනවා බලාපොරොත්තුවක් නැති අන් තැනැත්තන් මෙන් සැතපෙන්නන් ගැන නුබලා ශෝක නොවන පිණිස සැතපෙන්නන් ගැන නොදැන සිටිනවාට අපි නොකමැත්තෙමු. මේ කතා කරන්නේ කිතුණුවෙක් ශරීරයෙන් වෙන්වීම ගැන. බලාපොරොත්තුවක් නැති අනිත් මිනිස්සු වගේ මේ සැතපෙන කිතුණුවන් ගැන නුබලා ශෝක වෙනවාට අපි නොකමැත්තෙමු. අද අපි දන්නවා මේ පොළොවේ ගොඩාක් ධර්මතාවයන් තිබෙනවා. එබැවින් හඳුන්වා දෙන ආගමික නායකවරු පත්තුන් වහන්සේලා ඉන්නේ. හැම කෙනෙක්ම මරණයෙන් එහා ජීවිතයක් ගැන කතා කරනවා. නමුත් නිශ්චිතව එක කුමක් දෙයකට යන්නේ කොහොමද? මොනවද අවශ්‍ය සුදුසුකම්? මේ ගැන විතරයි. ඒ නිසා තමයි යොවුන් දාන ධර්ම දෙන්න පුරුදු වෙලා තියෙන්නේ. ඔව් නිතනම ඒවා තුලින් ඒ පින්දහම් තුලින් ඒ ආත්මික යහපතක් වේවි කියලා. මුත් බයිබලයේ කියන්නේ මේ ජීවිතේදී කරන හොඳ නරක දෙක අපි යන ස්ථානෙට ගෙනියනවා. ඊට අනුව අපි ප්‍රතිඵල ලබන්ට යනවා. ස්ථාන දෙකයි තියෙන්නේ. එකක් නිරය අනික ස්වර්ගය. ඉතින් යේසුස් වහන්සේ අපිට පැහැදිලිව කිතුණුවෙකුගේ ගමන් මඟ ගැන කතා කරනවා. උන්වහන්සේ කිව්වා නැවත නැගිටීමක් ජීවනයක් මමයි. යමෙක් මා කෙරේ අදහ ගන්නවද ඔහු විනාශ වෙන්නේ. උන්වහන්සේ කෝ ඒ සඳහා තිබෙන මාර්ගය සැබෑව ජීවනය මමයි. උන්වහන්සේ පැහැදිලිව මේ ගැන කතා කළා. ඉතින් පෞල් තුමා කියනවා ඒ බඳු කිතුණුවෙක්
ශරීරයෙන් වෙන් වුණාට පසු අර බලාපොරොත්තුවක් නැති අන්සෙනග වගේ ඔහු ගැන ශෝක වෙන්න එපා. 14 වෙනි පදේ. මක්නිසාද යේසුස් වහන්සේ මැරී නැවත නැගිටිනු සේකයි අපි අදහමු නම් එසේම දෙවියන් වහන්සේ යේසුස් වහන්සේ කර්ණ කොටගෙන සැතපී සිටින්නන් උන්වහන්සේ සමග ගෙනෙන සේක. යම් කෙනෙක් මේ ජීවිතේදී යේසුස් වහන්සේ තමන් උදෙසා මැරී නැවත නැගිටිනු බව අදහනවා නම් මේ ස්ථානයේ කියනවා ඒ තැනැත්තාව දෙවියන් වහන්සේ යේසුස් වහන්සේත් එක්ක ගෙන එන්න යනවා. කුමක්ද මෙහි කතාව? මැරී නැවත නැගිටිනු සේකයි අදහමු. මේ කතා කරන්නේ රෝම 10 වෙනි පරිච්ඡේදයේ 9 වෙනි පදයේ කියන නව උත්පාදනය. මොකක්ද එහි කියන්නේ? කුමක්කෙයින්ද? යේසුස් වහන්සේ ස්වාමින් වහන්සේයයි නුඹේ මුකෙන් ප්‍රකාශ කරන්නෙහි නම් දෙවියන් වහන්සේ විසින් උන්වහන්සේව මලවුන්ගෙන් උත්ථාන කරන ලද බව හදවතින් අදහනවා නම් නුඹ ගලවනු ලබන්නේ. කෙනෙක් නව උත්පාදනය ලබන අවස්ථාව ගැනයි මෙහි කතා කරන්නේ. මොකක්ද එතන කියන්නේ? යේසුස් වහන්සේ ස්වාමින් වහන්සේයි ඔබේ මුකෙන් ප්‍රකාශ කරනවා නම් දෙවියන් වහන්සේ විසින් උන්වහන්සේව මලවුන්ගෙන් උත්ථාන කළ බව හදවතින් අදහනවා නම් ඔබ ගැලවීම ලද කෙනෙක්. ඔබ සදාකාල ජීවනය ලැබූ කෙනෙක්. ඔබ නිරයෙන් මිදුණු කෙනෙක්. සාතන්ගේ ආධිපත්‍යෙන් නිදහස් වෙච්ච කෙනෙක්. ඔබ දෙවියන් වහන්සේගේ පුත්‍රයෙක්. දැන් පෞල්තුමා මෙතන කතා කරන්නේ ඒකයි. යේසුස් වහන්සේ මැරී නැවත නැගිට්ටයි කියලා ඔහු ශරීරයෙන් වෙන්වෙන්ට කලින් අදහගෙන සිටිය කෙනෙක් නම් තවත් ආකාරයකින් කියනවා නම් ඔහු නව උපාදනය ලබලා සිටිය කෙනෙක් නම් යේසුස් වහන්සේ කරුණ කොටගෙන පියාණන් වහන්සේ උන්වගෙන් කියන කොහොමද? කවදද? 15 වෙනි පදයේ කියනවා ස්වාමින් වහන්සේගේ ඊම දක්වා ජීවත්ව ඉතුරු වන අපි සතපුණු තැනැත්තන්ට කිසිසේත් ඉස්සර නොවන්නෙමු යයි ස්වාමින් වහන්සේගේ වචනයෙන් අපි නුඹලාට කියමු. මක්නිසාද ස්වාමින් වහන්සේම මහත් ශබ්දයක් යේසුස් වහන්සේගේ රහස් පැමිණීම ඒ දෙවෙනි පැමිණීම සිද්ධ වෙද්දී උන්වහන්සේ ස්වර්ගෙන් පිට වෙනකොට හඬවල් 3ක් ගැන මීට පෙරත් මම ඔබට කතා කරලා තිබෙනවා. හඬවල් 3ක් ගැන කතා කරනවා. ස්වාමින් වහන්සේම මහත් ශබ්දයක්, උත්තම දේවදූතයෙකුගේ හඬක්, දෙවියන් වහන්සේගේ හොරණෑ නාදය ඇතුව ස්වර්ගෙන් මධ්‍යාකාශයට බසින විට මෙතන කියනවා ක්‍රිස්තුස් වහන්සේ තුල මලා වූ අය පළමු කොට නැගිටින් කියනවා. ඊට පස්සේ ජීවත් වෙන්න අපි අන්දසක් වුන් සමග ඔසව ගන්න යනවා. ක්‍රිස්තුස් වහන්සේ තුල මලා වූ අය මේ කතා කරන්නේ යේසුස් වහන්සේ මැරී නැවත නැගිට්ටයි කියා මේ ජීවිතේදී අදහගත්තු උන්වහන්සේව ස්වාමින් වහන්සේ ඇටියට පිළිගත්තු අය ගැන. ප්‍රේමවන්ත සහෝදරයා සහෝදරී අපි දකිනවා මෙතන යේසුස් වහන්සේගේ රහස් පැමිණීමට ඔසව ගනු ලබන මිනිසයන්ට තිබිය යුතු ප්‍රධානතම සුදුසුකම ගැන කතා කරනවා. ඒ තමයි නව උත්පාදනය. හලෙලූයා. ඒක පැහැදිලිව මේ ස්ථානයේ සුදාත්මයන් වහන්සේ විතරයි. නව උත්පාදනය. ඒකට විවිධ නම් අපි භාවිතා කරනවා. ගැලවීම ලැබීම, මිදීම ලැබීම, අන්ධකාරයෙන් ආලෝකයට පැමිණීම, සාතන්ගේ බලයෙන් දෙවියන් වහන්සේට අයිති වීම, දෙවියන් වහන්සේගේ රාජ්‍යයට ඇතුල් වීම, මේ වගේ විවිධ නාමයන් බයිබලයේ තුල අන්තර්ගතව තිබෙනවා. නමුත් ඒයින් සිදුවන දේ තමයි ආත්මය තුල අලුත් උප්පත්තියකට කිතුනියක් වෙනවා. යේසුස් වහන්සේ තමන් උදෙසා මැරී නැවත නැගිට්ටා කියන මේ සත්‍යතාවය අදහගෙන උන්වහන්සේ තමන්ගේ ස්වාමීන් වහන්සේයි කියා සිටිනවා. ආත්මය තුල අලුත් උප්පත්තියක්. ඒක තමයි නෙවෙයි.
නව උත්පාදනය තමයි. යේසුස් වහන්සේගේ රහස් පැමිණීමේදී ඒ ශුද්ධවන්තයන් නොසවා ගන්නට උන්වහන්සේ නැවිත් ශුද්ධවන්තයෙක් ලෙස එසවීමට, ඒ එසවෙන කණ්ඩායමට අයිති වීමට අවශ්‍ය කරන ප්‍රධානතම සුදුසු. සෙනෙවන්ත සහෝදරයා සහෝදරිය, ඔබ නව උත්පාදනය ලැබපු කෙනෙක් නෙවෙයි. ඔබ මේ අනුග්‍රහයට ඇතුල් වෙච්ච. ඒ වගේම ඔබ වතුර බෞතිස්මයද ලබන්න. ඒක දෙවෙනි සුදුසුකම කියලා නෙමෙයි මං කියන්නේ. ඒකත් මේ පළමු සුදුසුකමටම තිබෙන කාරණා. ඇයි මං එහෙම කිව්වේ? මං කැමති බයිබලෙන් ඔබට මේ ඔප්පු කරන්න. සුදු මාර්ක්තුමාගේ සුවිශේෂයේ 16 වෙනි පරිච්ඡේදයේ 16 වෙනි පදය. සුදු මාර්ක් 16:16. අදහන්නා වූ බෞතිස්මය ලබන්නා වූ තැනැත්තේ ගලවනු ලබන්නේ, නමුත් අදහ නොගන්නා තැනැත්තේ වරදට පත් කරනු ලබන්නේ. ඔබ අදහ ගන්න අවශ්‍යයි, බෞතිස්මය ලබන්න අවශ්‍යයි. අදහ ගැනීම කියන්නේ නව උත්පාදනයට පැමිණීම. ඊළඟට වතුර බෞතිස්මය. කෙනෙක් අදහගත්තේ නැත්නම් ඔහු වරදටපත් වෙනවා. අදහගත්ත කෙනා බෞතිස්මයට එන්නේ වතුර බෞතිස්මය. නව උත්පාදනයත් වතුර බෞතිස්මයත් කියන්නේ කාරණා දෙකක් නෙවෙයි. නව උත්පාදනයේම ක්‍රියාදාමයක් තමයි වතුර බෞතිස්මය. අවස්ථා දෙකක සිද්ධ වෙනවා. කෙනෙක් නව උත්පාදනය ලබන්නේ සමහර විට යා සභාවට ආපු පළවෙනි දවසේ. එයාට තේරෙන්නේ නැහැ ඒ කරපු යාඥාව, එයින් සිද්ධ වන දේ ගැන එහෙම අවබෝධයක් එයාට නෑ. ඉවලේ ඒ දේවගතිතුමා දෙන පණිවිඩයත් සමග එයා එකඟ වෙනවා. යේසුස් වහන්සේ තමන්ගේ ස්වාමින් වහන්සේ බව පිළිගෙන උන්වහන්සේ මළවුන්ගෙන් උත්ථාන වූ බව අදහ ගන්නට එක යාඥාවක් හැටියට ප්‍රකාශ කළා. ඉවලේ තමයි ඔහු නව උත්පාදනයට එන්නේ. ඔහු යේසුස් වහන්සේගේ ස්වාමිත්වයට ප්‍රතිඥාවක් තමයි ඉවලේ දෙන්නේ. බෞතිස්මයේදී සිද්ධ වෙන්නේ මේ දේමයි. ඒ අවබෝධයක් නැතිව ඇතුළුණු නව උත්පාදනය තුල ඔහු පිළිගත් යේසුස් වහන්සේගේ ස්වාමිත්වය, ඔහු අදාහගත් උන්වහන්සේගේ උත්ථානය අවබෝධයක් ඇතිව බාහිර ක්‍රියාවක් තුළින් පිටතට සාක්ෂි දැරීමක් තමයි වතුර බෞතිස්මය තුළින් සිද්ධ වෙන්නේ. මේ දෙකම එකක්. අවස්ථා දෙකක අවබෝධ මට්ටම් දෙකක සිදුවේ. නිසා නව උත්පාදනයේ බාහිර ක්‍රියාව තමයි, අභ්‍යන්තරයේ තුල සිදුවන බාහිර ක්‍රියාදාමය තමයි වතුර බෞතිස්මය. එතකොට යේසුස් වහන්සේගේ පැමිණීමට ඔසවනු ලබන ශුද්ධවන්තයෙක් වීමට අවශ්‍ය මූලිකම සුදුසුකම, ප්‍රධානතම එක, ඔබ නව උත්පාදනය ලැබුණ කෙනෙක්. කෙනෙක් අහන්න පුළුවන් ඇයි කියලා. ඔබ යොහන් 3 වෙනි පරිච්ඡේදයේ බැලුවොත් යේසුස් වහන්සේ කියනවා දෙවියන් වහන්සේගේ රාජ්‍යයට ඇතුල් වෙන්න නම් ඔබ අලුතින් උපදින්න ඕනේ. උන්වහන්සේ අලුතින් උපදින්න ඕනේ නැත්නම් නැවත උපදින්න ඕනේ කියලා කියන විට එතන සංගවිලා තියෙනවා නේද ඔබ කලින් ඉපදුණු කෙනෙක් කියලා. උන්වහන්සේ මේන් හඟවන්නේ ඒ ඔබ මීට පෙර ලැබපු උපතින් ඔබට දේව රාජ්‍යයට ඇතුල් වෙන්න බෑ කියන එක. එකෙන් අදහස් වෙන්නේ ඒ උපත සුදුසු නෑ කියන එක. ඒකට දෙයක් සිදු වෙලා තියෙනවා. එනිසා ඔබ අලුතින් උපදින්න ඕනේ. මොකද්ද ඔබේ පළමු උපතට සිදු වෙන්නේ? කවදාද ඔබ උපත ලැබුවේ? ඔබගේ අම්මා තාත්තගේ කුසින් මෙලවට බිහි වුණු දවසේ නෙවෙයි.
සැබෑ මනුෂ්‍යයා කියන්නේ ආත්මය. ඔහු ප්‍රාණයක් ඇතුව ශරීරයක ජීවත් වෙනවා. ඔබ අලුතින් උපදින්න ඕනේ කියලා කතා කරද්දී උන්වහන්සේ කතා කළේ ආත්මය ගැන. කලින් උපත තුල ආත්මයට දේව රාජ්‍යයට ඇතුල් වෙන්න බැරි දෙයක් සිදු වෙනවා. මොකක්ද මේ මූලික එක? අපි දන්නවා දෙවියන් වහන්සේ මෙලොවේ මවපු පළමු මිනිස්යාද ඔබේ සහකාරියේද දෙවියන් වහන්සේ උන්ට අවශ්‍ය හැම දෙයක්ම සම්පූර්ණ කරලා හොඳ උයනක වුණව පදිංචි කරලා ඔවුන් නොකළ යුතු එක දෙයක් විතරක් ඔවුන්ට කියලා අනිත් හැම දෙයකටම අවසර දුන්නා. උන්වහන්සේ කිව්වා ඒ නොකළ යුතු දේ නුඹලා කළොත් නුඹේ කාන්තෙන්ම නැසින්ට. මේ කතා කළේ ආත්මයද? ආත්මයට වෙන්න යන මරණයද? අපි දන්නවා මේ පළමු මිනිසයා දෙන සෙපයි කිව්ව දේ කරමින් මේ හානිය Tamanට ලබා ගන්න. දෙනසේ මවපු පළමු මිනිසයා තමයි යා. ඔහු ඉපදුණු දවසේ මුළු ලෝකයම උපත ලැබුවා. ඔහු තමයි මුළු මිනිස් සංහතියේ පළමු බීජය. ඔහු ඉපදුණු දවසේ මුළු මිනිස් සංහතියම උපත ලැබුවා. ඒ වගේම ඔහු දෙවියන් වහන්සේ නොකරන පිණිස ආඥා කළ දේ කිරීම කරන කොටගෙන ඔහු ලැබුවා වූ ආත්මික මරණය තුල ආත්මික මරණය කියන්නේ දෙවියන් වහන්සේගෙන් දෙන්නේ ජීවනයේ විසන්දි. එදා ඔහු ආත්මිකව මරණයටපත් වුණා. ඔහු ආත්මිකව මරණයටපත් වෙද්දී ඔහු තුල උපත ලැබපු ඒ බීජය තුල හිටපු මුළු ලෝකයම ආත්මික මරණය වැළඳගත්තා. එදා තමයි ඔබෙත් මගෙත් උපත සිදු වෙන්නේ. ආදම් තුල අපි සියලු දෙනාම ඉපදුණා. ආදම් තුල අපි සියලු දෙනාම මැරුණා. එනිසා දෙවනි ආදම් කෙනෙක් ලෙස නව උත්පාදනයක් මිනිසුන්ට ගෙන දෙන්න යේසුස් ක්‍රිස්තුස් වහන්සේ මේ ලෝකෙට ආවා. යේසුස් වහන්සේ තමන්ගේ ස්වාමීන් වහන්සේ ලෙස ආවුන්වහන්සේ මලවුන්ගෙන් උත්ථාන වූ බව අදහගෙන ප්‍රකාශ කරන විට ඒ අලුත් උත්පාදනයට මිනිසයන් අලුත් උත්පාදනය කියන්නේ තින් මෙවැනි නව උප්පත්තියක් මිනිසුන්ට ඕන වුණේ දෙවියන් වහන්සේ සමග නැවත සම්බන්ධ වෙන්නට ආත්මික මරණය නැතිකොට ජීවනයට පැමිණෙන්න අන්ධකාරයෙන් ආලෝකයට පිවිසෙන. එය තමයි යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ පැමිණීමේදී ඔසවනු ලබන්නෙකුට තිබිය යුතු ප්‍රධානතම සුදුසු. සන්තෝෂයෙන් ප්‍රීති වෙන්න සමරන්න ඔබ නව උත්පාදනය ලැබූ කෙනෙක් නම් ඔබ මේ ප්‍රධානතම සුදුසුකම ලබා සිටිනවා. මේ පණිවිඩය අසන අය අතර යමෙක් සිටිනවා නම් නව උත්පාදනය නොලබපු කෙනෙක් ඔබ කියන්න මේ වෙලාව යේසුස් ක්‍රිස්තුස් වහන්සේ මගේ ස්වාමින් වහන්සේ ලෙස මම පිළිගන්නවා. ඒක මගේ මුඛයෙන් ප්‍රකාශ කර සිටිනවා. මගේ පාපේ නිසා මැරුණු උන්වහන්සේව යෝ දෙවියන් වහන්සේ විසින් තුන්වෙනි දවසේ මලවුන්ගෙන් උත්ථාන කළ බව මගේ හදවතින් මතයි. මේ වෙලාවේ ඔබ කොතන සිටියත් මේ මම කියපු කාරණා දෙක ඔබගේ මුඛයෙන් ප්‍රකාශ කර සිටිනවා. හරිම සරල. ඔබ හදවතින් විශ්වාස කර ඔබගේ මුඛයෙන් මේ ප්‍රකාශන කර සිටින විට ඔබ ආත්මය තුළ අලුත් උත්පාදනයකට ඒ ආදම්ගෙන් අයිති වෙච්ච පාපයේ ස්වභාවය ඔබෙන් අහක් වෙනවා. අන්ධකාරයට තිබුණු අයිතිය අහක් වෙනවා. ඔබ දෙවියන් වහන්සේගේ ජීවනය ධර්මිෂ්ඨකම ලබන දෙනසිගේ පුත්‍රයෙක් කොට ඔබ උපතලා. හාලෙලූයා. මම ඔබට තවත් සුදුසුකමක් කියන එක පෙන්වන්නට. ඒ දෙවෙනි කාරණය.
එක දෙවැනි කාරණයක් කොට පෙන්වන්න කලින් මම කැමති මෙන්න කියන්න. උන්වහන්සේගේ රහස් පැමිණීම ගැන කතා කරද්දී උන්වහන්සේ බොහෝ දේවල් කතා කරලා තිබෙනවා. සභාවට කියනවා අවදිව ඉන්න, සැදී ඉන්න, නිදා ගන්න එපා. ඒ කතා කළේ ශාරීරික නිින්ද ගැන නෙවෙයි. ආය කියනවා ඉහළ බලා හිස ඔසවා සිටින්න, අධික වෙහෙසට සහ කෑමට බීමට පත් නොවෙන්න, ඇදහිල්ලෙන් සිටින්න, ඒ දවස මලපතක් මෙන් නුඹලා කරා නොපැමිණෙන පිණිස සිටින්න. මේ වගේ ගොඩක් දේවල් කතා කරලා තියෙනවා. ඔබ දන්නවද මේ හැම දෙයකින්ම ඔසවා ගනු ලබන මිනිස්සෙකුට තිබිය යුතු සුදුසුකම් ගැනයි කතා කරන්නේ. නමුත් මම මේ කියපු හැම දෙයක්ම එක කාරණයක් තුලට අන්තර්ගත කරලා ඒ දෙවනි සුදුසුකම ඔබට පෙන්වන්න. ඒ තමයි දෙවියන් වහන්සේගේ වචනයට ප්‍රතිචාර දැක්වීම. පළවෙනි දේ තමයි නව උත්පාදනය ලැබීම. ඒක තමයි ප්‍රධානතම සුදුසුකම. දෙවනි කාරණය තමයි වචනයට ප්‍රතිචාර දැක්වීම. ඒකින් අදහස් වෙන්නේ කෙනෙකුට නව උත්පාදනය විතරක්ම සෑහෙන්නේ නැති බව. ඒ කියන්නේ මේ අවබෝධයට නාවොත් මේ කාරණා තේරුම් ගත්තේ නැත්නම්, මේ කාරණා ඔහුගේ ජීවිතයට අදාළ කරගත්තේ නැත්නම්, මේ සත්‍යතාවය පිළිබඳ ඔහු අවදිව නොසිටියොත්, ඒ කියන්නේ ඔහු සූදානම් නැහැ ඒ ඔස්වා ගන්න. හැබැයි නව උත්පාදනය ලැබෙන. නමුත් දැනගැන්ම නැතිකම ඔහුට ඒ අවස්ථාව නැති කරන්නට යනවා. ඒ අවස්ථාව Taman නැති කර ගන්නට යනවා දැනගැන්ම නැහැ. ඒකෙන් අදහස් කරන්නේ බයිබල් මේ පිළිබඳ දැනුවත්ව ඉන්න ඕන කියන එක විතරක් නෙමෙයි. ඔබට පැහැදිලි කරන්න. දේව වචනයට ප්‍රතිචාර දැක්වීම කියන විට ඒකේ පියවරවල් 4ක් තියෙනවා. පළවෙනි දේ තමයි ඔබ වචනේ ලබා ගන්න ඕනේ. වචනේ ලබා ගන්න මොනවද කරන්නේ? ඔබ ඉගෙන ගන්න ඕනේ. නැවත නැවත ඒක ආවර්ජනය කරන්න, මෙනෙහි කරන්න ඕනේ. ඔබේ ජීවිතේට වැදගත් වෙන හැම දෙයක්ම ඔබ සටහන් ගන්න ඕනේ. සමහර දේවල් මතකේ තියාගන්න ඕනේ, කටපාඩම් කරන්න ඕනේ. ඔබ වචනේ ඉගෙන ගන්න ඕනේ. මේ හැම දෙයක් තුලින්ම ඔබ කරන්නේ වචනේ ලබා ගන්න. ඒක තමයි වචනයට ප්‍රතිචාර දැක්වීමේ පළවෙනි පියවර. 2, ඔබ එසේ ලබා ගන්න දෙවියන් වහන්සේගේ වචනය ඔබගේ හදවතින් ඔබ විශ්වාස කරන්න. අදාහ ගන්නවා කියන්නේ ඒක. ඔබ වචනේ විශ්වාස කරන්න. 3 වෙනි දේ, ඔබ විශ්වාස කරන වචනය පමණක් කතා කරන්නට වග බලා ගන්න. ඔබට දැනෙන, හැඟෙන, ඇසෙන, හිතෙන දේ නෙවෙයි. දෙවියන් වහන්සේගේ වචනෙන් ඔබ ලබාගත් ඔබේ හදවතින් විශ්වාස කළ දේ ඔබ කතා කරන්නට වග බලා. 4 වෙනි දේ, කතා කරන වචනේ තුල ජීවත් වෙන්න වග බලා. උදාහරණයක් ඇටියට මම ඔබට මේක පැහැදිලි කරන්නම් මෙහෙම. රෝම 8 වෙනි පරිච්ඡේදයේ 11 වෙනි පදයේ කියනවා, "මම කැමති දෙවියන් වහන්සේගේ වචනෙන් ඔබට මේ දේ පෙන්වන්නට. තවද යේසුස් වහන්සේව මලුන්ගෙන් නැගිට්ටෙව් තැනන් වහන්සේගේ ආත්මයන්න් වහන්සේ නුඹලා තුල වාසය කරන සේක් නම්, ක්‍රිස්තුස් යේසුස් වහන්සේව මලුන්ගෙන් නැගිට්ටෙව් තැනන් වහන්සේ නුඹලා තුලෙහි වසන තමන්ගේ ආත්මයන්න් වහන්සේ කර්ණ කොටගෙන නුඹලාගේ මරණීය ශරීරයන්ද ජීවත් කරනසේ." මොකද මෙතන කියන්නේ?
යේසුස් වහන්සේව මලවුන්ගෙන් උත්ථාන කරන ලද තැනන් වහන්සේ නුඹලා තුල වාසය කරන සේක් නම් අපි නව උපාදනය ලැබපු දවසේ මේ සුගතයන්න් වහන්සේ යේසුස් වහන්සේව මලවුන්ගෙන් උත්ථාන කළ දෙවියන් වහන්සේගේ ආත්මය ක්‍රිස්තුස් වහන්සේ ලෙස අපි තුලට ආවා. දැන් ඔබ දේව වචනය ඉගෙන ගන්නකොට හෝ කියවන විට මේ බයිබල් පදේ ලබා ගත්තා නම් මේක කියන්නේ ඒ මලවුන්ගෙන් උත්ථාන කරන ලද සුද්ධාත්ම වහන්සේ අපි තුල වාසය කරනවා නම් ඒ කියන්නේ අපේ ආත්මය ජීවනයට උපත ලැබලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි. ආත්මය තුල තිබිච්ච ඒ මරණීය ස්වභාවය පහ වුණා විතරක් නෙමෙයි. ශරීරය තුලත් තිබුණු මරණීය ස්වභාවය පහයි. ආත්මය තුලට පාපයේ ස්වභාවය ඇතුල් වුණා. පාපයේ ස්වභාවය කරන කොටගෙන දඬුවම පැමිණියේ ආත්මයට වගේම ශරීරයට දඬුවම. ඒ දඬුවම තුල මනුෂ්‍යගේ ජීවිතයට නොයෙකුත් දේ පැමිණෙනවා. දැන් මෙතන කියනවා ඒ ආත්මයන් වහන්සේ නුඹලා තුල ජීවත් වන සේක් නම් නුඹලාගේ ශරීර පවා ජීවනයට පැමිණෙනවා. ශරීර වලින් පවා ඒ මරණීය භාවයයි වුණා. ඒ දඬුවමයි වුණා. ඒ කියන්නේ කෙනෙකුට පුළුවන් මේ සත්‍යතාවය තනුව රෝගී නොවි ජීවත් වෙන්න. මේ දැනගැන්මට ඇවිත් ඊට ප්‍රතිචාර දක්වද්දී ලෙඩ නොවි ජීවත් වෙන්න පුළුවන්කම මිනිස්සෙකුට තියෙනවා. ඒකයි මෙතන. ඉතින් ඔබ මේ වචනය ලබාගත් විට මේ සත්‍යතාවය ඔබට තේරුම් ගියා නම් ඔබ කරන්න ඕන දෙවනි පියවර හදවතින් ඒක විශ්වාසය. තුන්වෙනි පියවර ඒ විශ්වාස කරන දේ කතා කරන එක. වෛද්‍යරු කියපු දේවත් ඔබට දැනෙන දේවත් ඔබේ පරණ අත්දැකීම්වත් නෙවෙයි. සමහර විට ඔබ හදවතින් විශ්වාස කරන මේ වෙලාව වන විටත් ඒ රෝගී තත්ත්වය ඔබට තියෙනවා. ඔබේ මුඛයෙන් කතා කරන විටත් ඔබට ඒක දැනේ. නමුත් ඔබ විශ්වාස කරන වචනය කතා කරන්න වග බලා. ඒ විතරක් නෙමෙයි. අවසාන පියවර ලෙස ඒ තුල ඔබ ජීවත් වෙනවා. බයිබලයේ කියන්නේ සිතින් අදහගෙන මුඛයෙන් කතා කරන විට ඔබ ගැලවෙන්න. වචනයට ප්‍රතිචාර දක්වනවා කියන්නේ. එතනදී ඒ විදිහට තමයි දෙවියන් වහන්සේ අපි ඉදිරියේ යථාර්ථයක් කළ හැම පොරොන්දුවක්ම අපිට අත්දකින්න. උන්වහන්සේ මේක ප්‍රථමයෙන් කරලා පෙන්නුවා. ලෝකෙ මැවීමේදී උන්වහන්සේ කොටස් තුනකට මේක නිර්මාණය. උන්වහන්සේ මමන්ට යන දේ පළමුව දැක්කා. යසාය 46:10 කියනවා. ආරම්භයේදී උන්වහන්සේ අවසානයේ දැක්කා. දෙවනුව උන්වහන්සේ ඒක තමන් තුල නිර්මාණය කළා. තුන්වෙනුව උන්වහන්සේ වචන ප්‍රකාශ කරමින් ඒ දේවල් පැවැත්මට ගෙනා. ආලෝකයේ වේවා කියද්දී ආලෝකය, අවකාශය සෑදෙත්වා කියද්දී අවකාශය සැදුණා. පොළොව මතුවෙත්වා කියද්දී මොනවා නිර්මාණය. ඉතින් ඒ දේම තමයි අපිට අනුගමනය කරන්න දීලා තියෙන්නේ. මූලිකව අපි දකින්න ඕනේ, දකින්න වචනේ ලබා ගන්න ඕනේ. ඊළඟට අපි තුල නිර්මාණය කරන්න ඕනේ. ඒකට අපි ලබා ගන්න වචනේ හදවතින් අදහන්න ඕනේ. තුන්වෙනුව කතා කරමින් ඒවා පැවැත්මට ගේන්න ඕනේ. අපි ඒවා භෞතික තලයේ දකින්නකම් අපි ඒ කතා කරන වචනේ තුල ජීවත් වෙනවා. ඉතින් වචනයට ප්‍රතිචාර දක්වනවා කියන්නේ ඔය සත්‍යතාවය. වචනේ ලබා ගන්න ඕනේ, වචනේ විශ්වාස කරන්න ඕනේ, වචනේ කතා කරන්න ඕනේ. කතා කරන වචනේ තුල ජීවත් වෙන්න. ඉතින් යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ පැමිණීමේදී ඔසවනු ලබන සුද්ධවන්තයෙක් වෙන්නේ ඔබ වචනයට ප්‍රතිචාර දක්වන්න. නොවගේ කාලේ ඔවුන් වචනය ඇහුවා. බයිබලයේ කියන්නේ නොවා ධර්මිෂ්ඨ දේශනා කළා. ඔහු කතා කළා වෙන්ට යන දේ, වෙන්ට යන විනාශය. ඔවුන් ඇහුවා.
හැබැයි ඔවුන් ලෑස්තිනේ නෑ එකට ප්‍රතිචාර දක්වන්න. ප්‍රතිචාර දැක්ුවේ නොවත් ඔහුගේ පවුල ඈත් පිට. ජලගැල්මෙන් ආරක්ෂා වුණේ මිනිසුන් අතර ඒ අත දෙනා. ඒ දවසෙමින් නොවගේ කාලෙමින් උන්වහන්සේගේ පැමිණීමක් සිද්ධ වෙනවා කියන විට ඔබ දෙවියන් වහන්සේගේ වචනයට ප්‍රතිචාර දක්වන්නෙක් නොවුනොත් මේක ගැලවීම නොලබපු අයට විතරක් නෙමෙයි. ගැලවීම නොලබපු අය කියන්නේ නව උත්පාදනයකට නොපැමිණිය සෙනඟ. ඔවුන්ගේ පණිවිඩයට සවන් දෙන්න ඕනේ නව උත්පාදනයට එන්ට වචනයට ප්‍රතිචාර දක්වන්න. විශේෂයෙන් ගැලවීම ලැබපු නව උත්පාදනයේ ලැබපු ඔබටයි මම මේ කතා කරන්නේ. මං කිව්වා ඔබට නව උත්පාදනයේ පමණක් නෙවෙයි සෑහෙන් කියන්නේ නැහැ. මේ කාරණේ ගැන අවබෝධයක් නැතිව සිටියොත් දැනගැන්මක් නැතිව සිටියොත් ඔබ දන්නේත් නැහැ යේසුස් වහන්සේ ඇවිත් සූදානම්ව සිටිය අය අරගෙන ගිහින් තියෙන්නේ. එනිසා ඔබට මේ අවබෝධය ඕනේ වචනයට ඔබ ප්‍රතිචාර දක්වන්න ඕනේ. ඒකට අවබෝධය ලබන්න. ඒක විශ්වාස කරන්න කතා කරන්න. නිසා ඔබට තේරෙන්නේ දේව වචනේ අවශ්‍යතාවය. දේව වචනේ කෙතරම් ඔබට අවශ්‍යද කියන එක ඔබට තේරෙනවා. උන්වහන්සේන්නේ ඉබඳු වූවන් විදිහට. උන්වහන්සේට ප්‍රේම කළ අය වෙනුවෙන්. උන්වහන්සේට ප්‍රේම කිරීම වචනයට ප්‍රේම කිරීම. උන්වහන්සේ කිව්වා මගේ ආත්මය නැත්නම් මගේ වචනේ නුඹලා ආරක්ෂා කරනවා නම් නුඹලා මට ප්‍රේම. නිසා ඔබ දෙසට හැරිලා බලන්න. ඔබ දෙවියන් වහන්සේගේ වචනයට ප්‍රතිචාර දක්වන්නේ. යාකෝබ් පොතේ පළවෙනි පරිච්ඡේදයේ 22 වෙනි පදයේ සිට කියන වචනය අසන්නෝ පමණක් නෙවෙයි. එය පිළිපදින මිනිසෙක් වෙනවා. අපි මේ බයිබල් කොටස කියවමු. දෙවැනි පරිච්ඡේදයේ 22 වෙනි පදයේ සිට පළවෙනි පරිච්ඡේදයේ සමාවෙන්න. නමුත් නුඹලාම රවටා ගනිමින් වචනය අසන්නෝ පමණක් නොවි. එය පිළිපදින්නෝ වෙන්න. ඒ කියන්නේ වචනයට ප්‍රතිචාර දක්වන කෙනෙක් වෙන්න. වචනේ ඇහුවට විතරක් බෑ ඒක විශ්වාස කරලා කතා කරලා ඒ තුල ජීවත් වෙන කෙනෙක් වෙන්න. මක්නිසාද යමෙක් වචනේ අසන්න නමුත් ඒ පිළිපදින්නේ නැත්නම් ඔහු කැඩපතකින් තමාගේ ස්වභාවික මුහුණ බලන මිනිසෙකුට සමානයි. වචනේ අහලා ඒක පිළිපදින්නේ නැත්නම් ඊට ප්‍රතිචාරයක් නැත්නම් ස්වභාවික මුහුණ කැඩපතකින් බලන මිනිසෙකුට සමානයි කියලා. ඒක පැහැදිලි කරන ඊළඟ පදේ. මක්නිසාද ඔහු තමාම බලාගනිමින් සිට අහක්ව ගිය කල තමා කෙබඳු මිනිසෙක්ව සිටියේ දැයි එවලේම මතක නැති කරයි. කැඩපත ළඟින් අහක් වුණාට පස්සේ ඔහුට ඌව මතක නැහැ. මේ බයිබලයේ කියන්නේ 25 වෙනි පදේ. නමුත් නිදහස්කමේ සම්පූර්ණ විවස්ථාව දෙස බලාගෙන මතක නැති කරන අසන්නෙක් නොවි ක්‍රියා කරන්නෙක්ව එසේ පවතිනා වූ තැනැත්තේම තමාගේ ක්‍රියා කිරීමේදී ආශිර්වාද ලබන්නේ. මතක නැති කරන අසන්නෙක් නොවි ක්‍රියා කරන කෙනෙක්ව ඒ තුල පවතින තැනැත්ත තමයි ආශිර්වාද ලබන්නේ. මතක නැති කරන අසන්නෙක් නොවෙන්න නම් ඔබ මේ කැඩපත ළඟ නිරතුරුව රැඳී සිටින්න. ඒ කැඩපත දෙවියන් වහන්සේගේ වචන. ඒ කැඩපත ළඟ නිරන්තරයෙන්ම සිටින්න ඕනේ. සිරිවන්ත සහෝදරයා සහෝදරිය. එවිටයි ඔබ දෙවියන් වහන්සේ බලාපොරොත්තු වන ආකාරයට වචනයට ප්‍රතිචාර දක්වන කිතුණියෙක් වෙන්න. ස්වාමීන් වහන්සේ එන්නේ එබඳු වූවන් සොයා. මම ඔබට පැහැදිලිව මේ කාරණා දෙක ඔබට දෙන්න. ඔබ වචනයට ප්‍රතිචාර දක්වන්න. ඔබ වචනයට ප්‍රතිචාර දක්වන්නේ නම් එහි කියා තිබෙන දේ කරන්න. ඔබ දන්නවද ඔබ මේ පොළොවේ ජීවත් වෙන පරමාර්ථය? ඒ ආත්ම දිනා ගැනීම.
විනාශ වන ආත්ම වෙත සුභාරංචිය ගෙන යන්න. මේ සමගි කිරීමේ සේවය ක්‍රිස්තුස් වහන්සේ ඔබට දීලා. අපි මේ පොළොවේ මොන දේවල් කළත් අපි ජීවත් වන ප්‍රධාන අරමුණ නෙවෙයි. ඔබ වචනයට ප්‍රතිචාර දක්වනවා නම් ඔබ ආත්ම දිනන්නේ කියන්නේ. ඔබ වචනයට ප්‍රතිචාර දක්වනවා නම් ඔබ සභාවට සහභාගී වෙන්නේ කියන්නේ. බයිබලයේ කියනවා තමන්ගේ රැස්වීම අතනෑර පවත්වන්න. ඔබ වචනයට ප්‍රතිචාර දක්වනවා නම් දෙවනන්සේගේ මිනිසයන් සමග ඔබ එකඟව හිට ගන්න ඕනේ. ඔබ වචනයට ප්‍රතිචාර දක්වනවා නම් අනුන්ව විනිශ්චය කරන්න, විවේචනය කරන්න, සුළු කරන්න, පහත් කරන්න ඔබට බෑ. ඔබ වචනයට ප්‍රතිචාර දක්වනවා නම් දෙවියන් වහන්සේගේ වචනේ ඉගෙන ගන්න ඔබට ආශාවක් තියෙනවා. ඔබ වචනයට ප්‍රතිචාර දක්වනවා නම් දෙවියන් වහන්සේ ඔබට කියපු දේ ඔබ කරන කෙනෙක් වෙන්න ඕනේ. ඔබ දසෙන් එක දෙන්න ඕනේ. ප්‍රථම ඵලෙ දෙන්න ඕනේ. පූජාවන් දෙන්න ඕනේ. ඔබේ සහෝදරයෝ ශක්තිමත් කරන්න ඕන, වුන් බලා ගන්න ඕනේ. බොහෝ දේවල් ඔබ ඉගෙනගෙන ඇති. සභානායක ඔබ තුගන්වල ඇති. ඔබ කළ යුතු දේවල්. වචනයට එකඟ හැම දෙයක්ම උන්වහන්සේ අපිට දී තිබෙන ශක්ති ප්‍රමාණය. අපි ලබා තිබෙන දැනගැන්මේ ප්‍රමාණයට, ශුද්ධාත්මයන් වහන්සේගෙන් අපි පිරී සිටින ප්‍රමාණයට අපි සම්පූර්ණ කරමු. ඒක තමයි වචනයට ප්‍රතිචාර දක්වීම. උන්වහන්සේ නිබඳු යන නිසා. ඔබ දන්නවා වචනේ තිබෙන්නේ මම මුලින්ම කිව්වා වගේ. දැනගන්න නෙමෙයි ජීවත් වෙන්න. මතෙව් 4:4 යේසුස් වහන්සේ කිව්වා. දෙවියන් වහන්සේගේ මුඛයෙන් නික්මන සියලු වචන වලින් මිනිසයා ජීවත්. ඔබ ආත්ම ප්‍රාණයක් ඇතුව ශරීරයකින් ආත්මයක් ලෙස ඔබට ජීවත් වෙන්න දෙවියන් වහන්සේගේ වචනේ මිසක් වෙන දෙයක් නෙවෙයි. ඒ වචනයයි ඔබව යේසුස් වහන්සේගේ උසමහතට වර්ධනය කරන්නේ. ඒ වචනයයි සුදවන්තයන්ගේ සම්පූර්ණත්වයට ඔබ ගෙන්නේ. ඒ වචනයයි දෙවියන් වහන්සේ සැලසුම් කළ මිනිසයා බවට ඔබපත් කරන්නේ. ඒටයි ඔබ වචනයට ප්‍රතිචාර දක්වන්නේ. යේසුස් වහන්සේ එන්නේ උන්වහන්සේගේ මනාලියගේ එක කොටසක් දෙන්න. දෙවනි කොටස උන්වහන්සේ පීඩා කාලය තුලදී ඔසවන. මනාලිය සම්පූර්ණ වෙන්නේ පර්මිගුස්මෙත් අලුජ්ජුස්මෙත් නැත්නම් ඊශ්‍රායෙල් වරුන්ගෙත් අන්‍ය ජාතීන්ගෙත් එකගත්වෙන් සම්පූර්ණත්වය. සභාව කියන්නේ අන්‍ය ජාතීන්ගෙන් සඳුන්ලත් සෙනග. ඔවුන් එක කොටසක් විතර. එතකොට ඔවුන් හඳුන්වන්නේ උන්වහන්සේගේ මනාලිය කියලා. හිතන්න ඔබ අවුරුදු 30ක තරුණයෙක්ව ඔබ විවාහ වෙන්න යන තරුණිය අවුරුදු කීයක් විය යුතුද කියලා ඔබ හිතනවා? අවුරුදු 10ක 12ක 15ක මං කියන ඔබට සුදුසු නෑ. ඔබ විවාහයට සුදුසු කෙනෙක් තෝරගෙන නෑ. අදම ගානේ අවුරුදු 20ක්වත් පයින්න ඕනේ. 25ක් 26ක් 27ක් වෙනවා නම් වඩා වැදගත්. ඔබ විවාහ වීමේදී Tamanට සුදුසුකම් බලන වයසින්, රූපෙන්, උසමහතින් මේ හැම දෙයකින්. යේසුස් වහන්සේ එන්නේ තමන්ගේ මනාලිය ගෙනියන්න. උන්වහන්සේත් ඔබ හිතනවාද මේ සුදුසුකම් බලනවා කියලා? මේ මගේ ප්‍රේමවන්ත පුත්‍රයා කියන විට යේසුස් වහන්සේ ගැන කියව් දෙවියන් වහන්සේ ග්‍රීක භාෂාවෙන් මේ පුත්‍රයා කියන වචනයට තිබෙන්නේ තියොස්. පුහුණු වෙච්ච, පරිණත වෙච්ච, වර්ධනය වෙච්ච පුත්‍රයා කියන අදහස එතන තියෙනවා. ගිවන් පුත්‍රයෙක් බාලයෙක්ව විවාහ කරගන්න කැඳවා ගනීද? සිරිවන්තේ ඔබ වර්ධනය වෙන්න. උන්වහන්සේගේ මට්ටම නෙමෙයි මම ඔබට කියන්නේ. එහියොස් කියන මට්ටමට අපිට එන්න පුළුවන්. නමුත් යේසුස් වහන්සේගේ රහස් පැමිණීම වන විට ඔබ මේ මට්ටමට වර්ධනය වෙමින් සිටින කෙනෙක් නම් ඔබ යන්න යනවා. එසවීමට ඔබ ඇතුල් වෙන්න යනවා. හේතුව ඔබ වචනයට ප්‍රතිචාර දක්වමින් සිටිනවා. ඔබට තියෙන දැනගැන්මට සාපේක්ෂව
ඔබ කටයුතු කරන්න අවශ්‍යයි. එසේ නොවුනොත් බබලේ තව පුත්‍රයන් වර්ගයක් ඉන්නවා. නෙපියුස් කියලා. කාලයට සාපේක්ෂව වර්ධනය නොවුවයි. ඔවුන් මේ සවීම කියන්නේ. ඔවුන්ව හඟවන්නේ මානසිකයන් කියලා. නෙපියුස් කියන්නේ ඔවුන්ට. ඔවුන් කාලයට සාපේක්ෂව වර්ධනය වෙලා. ඔබ නව උත්පාදනය ලැබුණු නමුත් ඔබ වචනයට ප්‍රතිචාර නොදැක්කුවොත් ඔබ ඉන්නේ වගේ තමයි. ඒ කියන්නේ ඔබ මනාලිය වෙන්න සුදුසුකම් ලබනවා. ඒක ඔබට සිදුුනේ වචනයට ප්‍රතිචාර නොදක්වපු නිසා. එනිසා ඔබ වචනයට ප්‍රතිචාර දක්වන්න අවශ්‍යයි. ඔබ නව උත්පාදනය ලබලා ඒීමට එසුනේ නැත්නම් ඒ කියන්නේ වචනයට ප්‍රතිචාර නොදක්වපු කෙනෙක් නම් ඔබේ දරුණු පීඩා කාලයට ඊට පෙර මම ගැන කිව්වා ඊළඟ සතියේ මම ගැන කතා කරන්න යනවා. ඔබ එකතු වෙන්න යනවා. ඒ කාලේදී ඔබට ස්වර්ගය ලබන්න තිබෙන එකම අවස්ථාව යේසුස් වහන්සේ නිසා වේද සාක්ෂිකයෙක් හැටියට එවකට පවතින විරුද්ධ ක්‍රිස්තුස්ගේ රජයට විරුද්ධව ඉඳලා මරණයට පත් වෙන්න අවශ්‍යයි. හාලෙලූයා. ඒ තුලින් තමයි ඔබගේ ගැලවීම ඔබට සම්පූර්ණ කරගන්න පුළුවන්. ඉතින් ඒක භයානකයි. බොහෝ අය ඒ තුලදී වේද සාක්ෂිකයන් හැටියට ස්වර්ගය ලබනවා. නමුත් ඔබට මේ කාලය දීලා තියෙනවා. එසේ නොවන්නට මේ සත්‍යතාවයන් වටහාගෙන අවබෝධ කරගෙන තේරුම් අරගෙන ඒ එසවීමට අයත් වන ශුද්ධවන්තයෙක් වෙන්න. මගේ ස්නේහවන්ත සහෝදරයා සහෝදරිය. ඉතින් මේ වචනය මම විශ්වාස කරන ඔබට ආශිර්වාද. ලබන සතියේ තවත් වැදගත් දෙයක් කතා කරමින් දෙවනි පැමිණීම කියන මේ මාතෘකාව අපි අවසන් කරමු. අද දවසේ මම සුදුසුකම් දෙකක් ගැන කතා කළා. ප්‍රධානතම සුදුසුකම නව උත්පාදනයේ එතෙන් සිට දෙවියන් වහන්සේගේ වචනයට ප්‍රතිචාර දැක්වීම දෙවනි සුදුසුකම. මේ කාරණා තුල සම්පූර්ණ වෙමින් උන්වහන්සේගේ පැමිණීම දෙස බලා සිටිනවා. උන්වහන්සේගේ පැමිණීම ප්‍රීතියට කාරණයක් මිස ඒක ශෝකයට කාරණයක් නෙවෙයි. යමෙකුට ශෝකයට කාරණයක් වෙනවා නම් ඔහු උන්වහන්සේ අපිව ගෙනියන්ට එන සදාකාලික රාජ්‍යයට වඩා මේ පොළොවට මේ తాවකාලික පොළොවට ප්‍රේම කරන මිනිසෙක් වෙයි. මේ පොළොවට ආදරය කරන්නේ. මේ පොළොව තුල ජීවත් වෙන්නේ දෙවියන් වහන්සේ ඔබට පවරපු පැවරුම සම්පූර්ණ. මේ පොළොව ස්වර්ගික සෙවණැල්ලක් විතරයි. සෙවණැල්ල සැබෑ රූපේ නෙවෙයි. පුද්ගලයා කොච්චර ලස්සන වුණත් සෙවණැල්ලෙන් ඒ රූපේ දකින්න බෑ. ඒ ස්වර්ගික සෙවණැල්ලක් මේ පොළොව. අලුත් අහස අලුත් පොළොවේ සෙවණැල්ලක් මේ පොළොව. එනිසා ඔරිජිනල්ම හොඳම දේ ඔබ ලබන්න යන්නේ මේ ශරීරයෙන් වෙනුනට පස්සේ. එනිසා මේ පොළොව අල්ලගෙන ඒකට ආස කරගෙන ඒකට ප්‍රේම කරමින් ඒකත් එක්ක ඔබේ ජීවිතේ බැඳී තියාගන්න එපා. අන්න එවැනි අයටයි උන්වහන්සේගේ පැමිණීම ශෝකයට කාරණයක් වෙන්නේ. ලොත්ගේ පවුල ආපසු හැරිලා බැලුවා සොදොම සහ ගොමෝරාවෙන් යන විට උන්වහන්සේ කිව්වා ආපසු හැරිලා බලන්න එපා. ලොත්ගේ පවුල හැරිලා බැලුවා. බයිබලයේ කියන අය ලුණු කණුවක් බවට පත් වුණා. ඇයි බැලුවේ? ඇට තිබුණා සොදොම සහ ගොමෝරාවේ භූමියත් එක්ක ගෙයත් එක්ක ඒගේ ලස්සන ගාඩන් එකත් එක්ක බැඳීමක් ස්වාමීන් වහන්සේගේ දේට වඩා. එනිසාට හිත දුන්නේ නැහැ ඉදිරියම බලන්නේ. ඔබ බැලිය යුතු කාරණේ ස්වාමීන් වහන්සේගේ පැමිණීම. එතනටයි ඔබ සූදානම් වෙන්න ඕනේ. එතනට ඔබව බාධා කරන මොනියම් හෝ කාරණයක් ඔබේ ජීවිතේ තිබෙනවා නම් ඒක මේ පොළොවත් එක්ක තියෙන බැඳීම. ඒ දවස ඔබට මලපතක් මෙන් පැමිණෙන්න යනවා මේ බැඳීම කියලා හිතිය. එනිසා උන්වහන්සේ අපිට දෙන්න යන හොඳම දේ සදාකාලික දේ. නිරතුරුව උන්වහන්සේත් සමග සිටමින්
ඒ මුහුණ දකිමින් උන්වහන්සේගේ අභිමුඛයෙන් යන ජීවිතය ප්‍රේම. එයයි උන්වහන්සේ අපිට සූදානම් කළේ. මම ඔබට සුබ පතනවා. මේ පණිවිඩය තුලින් ඔබේ සම්පූර්ණ ආත්මික දැස් විවරදී හරි අවබෝධය. සුදෝ පියාණනි, මම උන්ට ආශිර්වාද කරනවා. ඔබගේ මහිමය උන් තුල ප්‍රකාශ වේ. මේ අවබෝධය තුලට උන් පැමිණෙද. ප්‍රඥාවේද, එලිදරව් කිරීමේද ආත්මය ඔවුන්ට සම්පූර්ණයෙන් මිහි කරේ. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ. ආමේන්.